මම හිතන්නේ මේ රජයේ අවසාන කාල පරිච්ඡේදයට වුන් පැමිණ තිබෙන බව තමයි පේන්න තියෙන්නේ. මොකද අපි දන්නවා දැන් බඩු මිල පිළිබඳව, ඒ වගේම විවිධ කාරණා පිළිබඳව, ඒ වගේම ඩොලර් සංචිත පිළිබඳව, ඒ වගේම විවිධ පත්වීම් පිළිබඳව ඊටාම ශෝකජනක එහෙම නැත්නම් කනගාටුදායක තත්ත්වයක් තමයි රට තුළ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම පහුගිය සතියේ අපි දැක්කා මේ සංචරණ සීමා මැද්දේ රටම වසංගත භීතියකින් වෙලිලා තියෙන මොහොතක නීතියේ ආධිපත්‍යයටත් ඊටාම දැවැන්ත මරු පහරක් එල්ල කළා මේ රජය. ඒ තමයි අර වනාන්තර වලින් මවමරා අල්ලාගත් අලිපැටවුන් නැවත නිදහස් කිරීම සඳහා ඊටාම වංචනිකව නීතිපතිවරයා විසින් කරුණු දැක්වීම. අපි දකින්නේ මේක නීතිපති කියන්නේ මේ රටේ නීතියේ ශුද්ධ අයිතිය වෙනුවෙන්, ඒ වගේම මේ රටේ ජනතාවගේ නීතියේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව මේ විදිහට වැරදි නිගමනයන් වලට ඇවිල්ලා වැරදි නියාමන වලට ඇවිල්ලා මේ විදිහට අධිකරණයට කරුණු දැක්වීම අපි දකින්නේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමක් විදිහට. මොකද නීතියේ ආධිපත්‍ය ඇති වෙලා තියෙන, එහෙම නැත්නම් නීතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ ඒක හැමෝටම පොදුයි කියන කාරණාව පෙරදැරිව. ඉතින් මෙහිදී නීතිපතිවරයා මේ අලි සම්බන්ධයෙන් වනාන්තර වලින් අල්ලා ගන්නා ලද ඒ වගේම මේ අලි ඇත්තටම වනාන්තර වලින් අල්ලා ගැනීම පිළිබඳව විවිධ කතා පවතිනවා. මේ මගේ අතේ තියෙනවා මේ වෙලාවේ නිමල් එඩ්වඩ් හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුතුමාගේ වාර්තාව. මේක ඊටාම දිගු වාර්තාවක්. මේක 2016 වර්ෂයේදී ඇති කළේ. මේ වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා මේ අලි ඇතුන් බොහෝමයක් අල්ලුවේ මව මරා, ඒ කියන්නේ මව් ඇතින්න ඝාතනය කිරීමෙන් පසුව කියන කාරණය මේ තියෙන ඒ කාරණේ ඇත්තටම. ඒ වගේම ඊට අමතරව මේ නිර්වින්දනය කර මව් ඇතින අකර්මණ්‍ය කිරීමෙන්, ඒ වගේම අලිපැලියාට නිර්වින්දන බෙහෙත් විදීමේ අකර්මණ්‍ය කිරීමෙන්, ඒ වගේම උඩවල ඇත්ත අතුරු සෙවන ඇතුළු විවිධ ආයතන වලින් ලබා ගැනීමෙන් වංචනික විදියට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නැතිව කියන කාරණා මත මේ අලිපැටවුන් ලබා ගත්තා කියලා මේ වාර්තාව ඉතාම පැහැදිලිව ගම්මේ කරලා තියෙනවා. එහෙම අලිපැටවුන් තමයි නීතියේ ආධිපත්‍ය බල්ලට දාලා මේ ආණ්ඩුව මේ විදිහට ඒ අලි හොරුන්ටම නැවත ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේකෙන් බොහෝ විට සිද්ධ වෙන්නේ දැන් සමහරු හිතනවා මේක පෙරහැර කටයුතු සඳහා ලබා දෙනවා කියලා. අපි විශ්වාස කරන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගැසට් නිවේදනයක් ඇත්තටම පහුගිය අගෝස්තු මාසේ ලබා දීලා තියෙනවා. ඒ ගැසට් නිවේදනයේ ප්‍රකාරව තමයි මේ නිදහස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙහිදී නීතියේ කාරණා ගණනාවක් බිඳවැටීමක් අපි දකිනවා. පළවෙනි එක තමයි මේකට සම්බන්ධව නීතිපතිවරයා කළ මේ ඉල්ලීම ගැටලු සාගත ඉල්ලීමක් බවට අපි දකිනවා. මොකද නීතිපතිවරයාට මේ විදිහට යම් නඩුවක සහ වෙනත් නඩු කීපයක මේ අත්අඩංගුවට පත්වෙච්ච නඩු භාණ්ඩ නිදහස් කිරීමේ ඉල්ලීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි දකිනවා ඒක ගැටලුකාරී තත්වයක් කියලා. අනිත් පැත්තට මේ අධිකරණයට මේ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේදී නඩු භාණ්ඩ තබාගෙන හිටපු අයටම නැවත ලබා දීමත් ඔවුන්ගේ නමින් ලියාපදිංචි කිරීමටත් ඉල්ලලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ මේකත් ගැටලුකාරී තත්වයක් කියලා. අනිත් පැත්තට මේකට පාදක කරගත්ත ගැසට් නිවේදනය අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2021 8/19 අතිවිශේෂ ගැසට් පත්‍රය අත්සන් කරලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා. මම හිතන්නේ ඔබ තමුන්වහන්සේලා දන්නවා, අපිත් දන්න නීතිය අනුව සාමාන්‍යයෙන් ගැසට් නිවේදනයක අත්සන් තබන්න ඕනේ කැබිනට් අමාත්‍යවරයා. හැබැයි අභාග්‍ය සම්පන්න විදියට මේ වංචනික ගැසට් නිවේදනයේ අත්සන් කරලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා. ඉතින් ඒක හන්ද ඒක නිල නොලත් මට්ටමේ ගැසට් නිවේදනයක්. ඒ ගැසට් නිවේදනය පාදක කරලා තමයි නීතිපතිවරයා මේ දුර්දාන්ත එහෙම නැත්නම් මේ නීතිය අඳුරට දාන මේ නියාමනයන් වලට එහෙම නැත්නම් මේ තීරණ වලට පැමිණෙන්නේ. අනිත් පැත්තට මේක හරහා 1991 දී අලි ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය විකෘති කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒකත් අපි දකින්නේ ඒකේ තියෙන අලින් සාමාන්‍යයෙන් ඕනෑම ලංකාවේ වනාලියෙක් හෝ වෙනත් අලියෙක් හෝ ගෘහාශ්‍රිතව ඉන්න අලියෙක් හෝ ලියාපදිංචි කිරීමක් සිද්ධ කරනවා නම් ඒ අලියාගේ පූර්ව සම්භවය පිළිබඳව කතා කරනවා. හැබැයි මෙහිදී මේ 91 තිබිච්ච ඒ විධිවිධානය වෙනස් කළා තමයි මේ 2021 8/19 කියන ගැසට් නිවේදනය මගින් ඔවුන් ඒ අලි ඕන කෙනෙක් ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි මව් ඇතින්න කවුද එහෙම නැත්නම් පිය පාර්ශවය කවුද කියන කාරණා නොමැතුව. ඉතින් මං හිතන්නේ මේක හදලා තියෙන්නෙම වංචනිකව මේ තමන්ගේ හිතවතුන්ට මේ විදිහට මේ අලි ලබා දීම සඳහා. ඒ වගේම ලංකාවේ පළවෙනි වතාවට සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි අලි
සංස්කෘතික කටයුතු වලට තමයි ලබා දිය යුත්තේ කියන එක පළවෙනි වතාවට මේක බර ඇදීම පිළිබඳවත් සංචාරක කර්මාන්තයට ලබා දීම පිළිබඳව මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. අපි හිතන්නේ ඒකත් නීති විරෝධී දෙයක්. මොකද වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා කිසිදු වනජීවියෙක් මේ විදිහේ වාණිජමය කටයුත්තකට යොදවා ගැනීමේ හැකියාවක් නැහැ කියලා. ඒකන්ද ඒ හරහා මේ ගැසට් නිවේදනයේ හරහා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතත් උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි දකින්නේ මේ සියලුම කටයුතු වලින් සිද්ධ වෙන්නේ මේ රටේ නීතිය පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටීම. ඒ කියන්නේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීම. රටක නීතිය ආධිපත්‍ය බිඳ වැටෙනවා කියන්නේ ඒ රටේ අවසාන අවස්ථාව තමයි පරිපාලන ව්‍යුහය. ඉතින් ඒකන්ද අපි ගෞරවයෙන් මේ රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඉතුරු වෙලා තියෙන අවසාන දේත් ස්වාධීන අධිකරණ ව්‍යුහයට පහර ගැසීමක් සිද්ධ කරන්න එපා කියලා. අනික් පැත්තට අපි කියන්න ඕනේ මේ තියෙන ඇත්තට මේ නියෝගය මේ නියෝගය තමයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දෙන්නේ. මේ නියෝගයේ තියෙනවා ඊටාම අමුතු කතාවක් කියලා. ඒ තමයි මේ එන්.ජී. රාජපක්ෂ කියලා මහත්මයෙක්ගේ නමට තියෙන අලිපැටියෙක් සන්නස් පත්‍රයකින් ලබා දුන්නු අලිපැටියෙක් නිදහස් කරන්න කියලා. ඒ මහත්මයාගේ ලිපිනේ හැටියට දාලා තින්නේ අංක 26න් ඒ පැංගිරිවත්ත මාවත මිරිහාන නුගේගොඩ කියලා. මේ ලිපිනේ අපිට හුරුවක් තියෙනවා. අපි හොයලා බැලුවා. බලනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ඡන්ද බල අවස්ථාවේ තමන් ජනාධිපතිවරයාට ඉල්ලන අවස්ථාවේ ලබා දුන්නු පෞද්ගලික ලිපිනය තමයි අංක 26 ඒ පැංගිරිවත්ත මාවත නුගේගොඩ කියන ලිපිනය. ඉතින් මේකෙන් මේ එන්.ජී. රාජපක්ෂ කියන්නේ බොහෝ විට නන්දසේන රාජපක්ෂ කියන මහත්මයා කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා කිසිදු ලැජ්ජාවකින් තොරව තමන්ගේ තිබිච්චා වූ මේ වගේ අනිසි ලෙස ලබාගත් අලිපැටියෙක් නැවත ලබා ගැනීම සඳහා මේ නීතිය මේ විදිහට පාවිච්චි කිරීමක් සිද්ධ කරලා තිනවා. අපි දකිනවා ඒක ඊටාම අවනීතියට පත් කිරීමක්, ඊටාම ලැජ්ජා සහගත ක්‍රියාවක්. ඒ වගේම තමන් බලයේ සිටිද්දී මේ තරම් පාපතර එහෙම නැත්නම් මේ තරම් ජරාජීර්ණ ක්‍රියාවලියකට ලක්වීම නොකළ යුතු දෙයක් කියලා. හැබැයි අභාග්‍ය සම්පන්න විදියට එතුමා ඒකට අවශ්‍ය කරන මූලික පසුතලය සකසා තිබෙන බව මේ හරහා අපිට පේන්න තියෙනවා. අනික් පැත්තට මේ අලිපැටිය ලබා ගැනීමට පින්වලට ගිය කණ්ඩායම වෙනත් පාර්ශවයක් ජනාධිපතිවරයා විසින් ගිහිල්ලා ඒ අලිපැටිය ලබාගෙන තියෙනවා. ඒ වගේම පින්නවල ජාතික සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙච්ච ඉෂිනි වික්‍රමසිංහ මහත්මියටත් මම හිතන්නේ මේ හරහා ඉල්ලාස් වෙන්නට සිද්ධ වුණා. ඉතින් මේකෙන් ගම් වෙනවා නීතියේ ආධිපත්‍ය ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේ කොඳුනාරටිය බිඳ දමමින් මේ කටයුතු සිද්ධ වෙන බව. ඉතින් ඒකන්ද අපි ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මව මරාගෙන මේ අලිපැටවුන් මේ ඇතිනි පැටවුන් වහාම නැවත වනාන්තර වලට ලබා දිය යුතුයි. මොකද මේ රටේ වැඩිම විදේශ විනිමයක් සංචාරක කර්මාන්තයෙන් හොයන්නේ මේ අලියැත්තු. ඒ අලියැත්තු මේ චේන් දාගෙන එහෙම නැත්නම් දන්වැල් දාගෙන යනවා බලන්න නෙමේ සංචාරකයෝ වෙන්නේ වනාන්තර වල ඉන්න අලියැත්තු බලන්න. ඉතින් ඒ අලියැත්තුන්ගේ මව් ඇතින්න මරලා ලබාගත්ත මේ අලිපැටවුන් නැවත වනයේට ලබා දෙන්න කියලා අපි ඊටාම ගෞරවයෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රාත්‍රී කාලයේ පවා නිදි වර්ජිතව ඇතම් නිලධාරීන් වැඩ කළා මේ අලිපැටවුන් මේ දූෂිත පාර්ශ්ව වලට ලබා දෙනවා. ඉතින් ඒකන්ද අපි විශ්වාස කරන්නේ සංචරණ සීමා තියෙන්නේ මේ රටේ මේ සාමාන්‍ය ජනයාට විතරයි. හැබැයි මේ රට කරන යටිකූට්ටු ව්‍යාපාර සියල්ල ඒක මැද්දේ ඊටාම සුඛිත මුදිතව සිද්ධ වෙගෙන යනවා. ඒකන්ද අපි දකිනවා ස්ථිර වශයෙන්ම මේක මෙවැනි අවස්ථා ඇති වෙන්නේ කල්ලතෝනි රාජ්‍යවල. අපි දන්නවා අප්‍රිකානුවේ ඇතැම් රටවල් කෙසෙල්ගෙඩි අධිරාජ්‍ය එහෙම නැත්නම් බනානා රිපබ්ලික් කියලා ලෝකයේ පුරා කිව්වා. ඒ කිව්වේ මොකද? ඒ වගේ ජාවාරම්කාරයෝ තමයි මේ රටවල් පාලනය කරන්නේ. අද අපේ රටත් ඒ බනානා රිපබ්ලික් එකක් එහෙම නැත්නම් කෙසෙල්ගෙඩි අධිරාජ්‍යයක් බවට පත් වෙමින් තියෙනවා.